समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सघ्मुखदं धम्म सवन कालो अयं बदंता धम्म सवन कालो अयं बदंता धम्म सवन कालो अयं बदंता साधु 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 नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स साधु 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 දෙවතුනි තථාගතයන් වහන්සේ මේ ලෝකයේ තුල අප කෙරෙහි අනුකම්පාවෙන් ධර්මයේ දේශනා කළේ පරමාර්ථ ගණනාවක් තියාගෙන. උන්වහන්සේ උතුම් විමුක්ති සෝය ලැබමින් අපින් බලාපොරොත්තු වුණා අපිවත් ඒ උතුම් විමුක්ති සෝය කරා පමුණුවන්න. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත තථාගතයන් වහන්සේ බලාපොරොත්තු වුණ අපිවත් ඒ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පිරිසක් බවට පත් කරන්න. ඒ නිසා අද මේ ධර්මානුශාසනාවේදී බණහන ශ්‍රාවක ඔබ වෙනුවෙන් කියලා දෙන්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ වචනයකින් සිද්ධ වෙන අකුසලයක තියෙන භයානකකම. දැන් අපේ අතින් අකුසල් සිද්ධ වෙනවනේ. වචනයෙන් අකුසල් සිද්ධ වෙනවා. එහෙම නේද? ක්‍රියාවලින් කයින් අකුසල් සිද්ධ වෙනවා. ඒ වගේම මනසින් අකුසල් සිද්ධ වෙනවා. වචන උවමනා වෙන්නෙත් නැහැ, ක්‍රියා උවමනා වෙන්නෙත් නැහැ. හැබැයි මේ මනසින් සිතුවිලි වලින් කොච්චර අකුසල් සිද්ධ වෙනවද? අද දවසේ මේ ධර්මානුශාසනාවේදී කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මේ වචනයෙන් සිද්ධ වෙන අකුසලයක තියෙන භයානකකම. දැන් වචනය කියලා කියනකොට ඊටාම භයානක අවියක් නේද? ඒ නිසා අපි කොහොමත් කතා කරනවා වචනයක් කතා කරන්න කලින් වතාවක් දෙවතාවක් නෙවෙයි නේද? ඊට වඩා වැඩි සංඛ්‍යාවක් වුණත් හිතලා කතා කරන්න ඕනේ. ඇයි ඒ වචනේ ප්‍රකාශ පස්සේ නැවත ඒක ආය ඇදලා අරගෙන හදාගන්න පුළුවන් කමක් නැහැ නෝයි. ඒ නිසා අපි දැනුවත් වෙලා මේ වචන භාවිතය අපි තුලින් සිද්ධ වෙන්න ඕමනායි. මේක අපි දැනගන්න ඕනේ. බොහෝ වැඩිහිටියෝ වැඩිහිටිකමටපත් වුනහම වචනය හරි භයානක වෙනවා. සමහර ඇතෝ කතා කරන වචන අහගෙන ඉන්න දරාගෙන ඉන්න බෑ. හරියට ඒ වචන තුල ද්වේෂය තියෙනවා. තරහව තියෙනවා. සමහර අය නේද අපි ගාවට උනත් ඇවිල්ලා කියනවා අමුදුරුවනේ අම්මා තාත්තා හරිය හොඳයි උනට ඉක්මනට කේන්ති වෙනවා. වචන උනත් හරිය අමාරුයි දරාගෙන ඉන්න බෑ කියන වචන අමුදුරුවනේ කියලා කතා කරන තැන් තියෙනවා. ඒ නිසා සදහවතුනි මේ වචනය කියලා කියන්නේ අපි හොඳින් දැනගෙන ආරක්ෂා කරගන්න ඕනේ දෙයක්. ඇයි? එහෙම නොවුනොතින් මේ වචනයෙන් සිද්ධ වෙන අකුසල් රහතුන් වහන්සේලා කරා පවා ඇවිල්ලා රහත් වෙන ජීවිතයේදීත් විපාක දීලා තියෙනවා. ඒ කියන්නේ දුක් විපාක පිණිස පවතිලා තියෙනවා. රහත් මෙහෙණින් වහන්සේලාට එහෙම වචනයෙන් සිද්ධ වෙච්ච අකුසල් දුක් විපාක පිණිස ඇවිල්ලා තියෙනවා. ඒ නිසා පිනක් අපි සිද්ධ කරගත්තාම ඒ සිද්ධ කරගන්න පින අපි කරා ඇවිල්ලා සැප විපාක දෙනවා වගේම අකුසලුත් අපි කරා ඇවිල්ලා දුක් විපාක දෙනවා.
තථාගතයන් වහන්සේ වැඩ හිටපු කාලේ මහරහත් මෙහෙණින් වහන්සේ කෙනෙක් තමයි අම්බපාලී මහරහත් මෙහෙණින් වහන්සේ. ඔයත්ෝ බණ අහන අය හැටියට අම්බපාලී රහත් මෙහෙණින් වහන්සේ පිළිබඳව දැනගෙන තියෙනවා. දැන් මේ අම්බපාලීව අරගෙන බලනකොට මෙයා නගර සෝබනියක් වෛශ්‍යාවක්. දැන් මේ තත්වයට මේ අම්බපාලියට පත්වෙන්න සිද්ධ වුණ සිදුවීම අරගෙන ඒහා බැඳුණු වාචික අකුසලයේ දිහා බලනකොට කොයි තරම්නම් අපි හිතලා අපි දැනගෙන අපි කොහොම වුණත් හිතනවා ඕක පුංචි දෙයක් නේ ඕක නිවැරදි කරගන්න පුළුවනි කියලා. ඒ නිසා මේ වචනයකින් සිද්ධ වෙන අකුසලයක තියෙන භයානකකම අපි දැනගන්න ඕනේ. සදහවතුනි, ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කල්ප 92කට කලින් කොච්චර කාලයකට ඉහතදීද? කල්ප 92ක් මහා කාලයක්. ඉහත වැඩ හිටපු බුදුරජාණන් වහන්සේ තමයි පුස්ස බුදුරජාණන් වහන්සේ. පුස්ස කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි කල්ප 92කට කලින් වැඩ හිටියේ. උන්වහන්සේ වැඩ ඉන්න දවස උන්වහන්සේගේ නැගණියක් වෙලා ඉපදෙන්න අවස්ථාව ලැබුණා. අපි මේ කතා කරන අම්බපාලියට. හිතන්නකෝ කොයිතරම් භාග්‍යයක්ද? තථාගත බුදු කෙනෙකුගේ සහෝදරයෙක් සහෝදරියක් වෙලා අපට ඉපදෙන්න ලැබෙනවා නම් සංසාරයේ මොන තරම් වාසනාවක්ද භාග්‍යයක්ද ඒක? දැන් එදා දවසේ මේ පුස්ස බුදුරජාණන් වහන්සේ දවස උන්වහන්සේගේ සහෝදරියක් වෙලා ඉපදුණා. හරිම පුණ්‍යවන්තයි. එදා දවසේ මේ නැගණිය මේ සහෝදරිය මහා ඉහලින් හරියට බුද්ධෝපස්ථානය කළා. ඔබට මට දැතින් ජීවමාන බුදුරජාණන් වහන්සේ නමකට බුද්ධෝපස්ථානය කරන්න තියෙනවා නම් අම්මේ අපිට කොච්චර වටිනවද නේද? හරියට උපස්ථාන කළා. බුදුහාමුදුරුවෝ ඇතුළු මහා සංඝයාට නිතර තමන්ගේ දෑතින් පිළියෙල කරලා පිරිවරත් එකතු කරගෙන මහ දන් පූජා කළා. ඔහොම දන් පූජා කරන පින්කම් කරන අපෝපස්ථාන කරන හැම වෙලාවකදීම මේ නැගණිය ප්‍රාර්ථනා කළේ මට වහා ඉක්මනින් සසර දුකෙන් නිදහස් වෙන්න ලැබේවා, ධර්ම අවබෝධය වේවා කියන ප්‍රාර්ථනාව හැම නෙවෙයි. මේ නැගණිය එදා දවසේ මේ මහා පින්කම් කර ප්‍රාර්ථනා කළේම මොකක්ද? මට ලස්සන රූප සම්පත්තියක් ලැබෙන්න ඕනේ කියලා හිතුවා. අපෙත් සමහර අය මේ අපිට ලැබිලා තියෙන වටිනා මනුෂ්‍ය ජීවිතය තුළ ඉඳලා කරන ප්‍රාර්ථනා දිහා බලන්නකෝ. කොයි වගේ දේවල්ද කරන්නේ? සසර බය දකලා සසර ගමනෙන් එතර වෙන්න ප්‍රාර්ථනා ඇති කරගෙන ඒ වෙනුවෙන් වීරිය වඩනවා, උත්සාහවන්ත වෙනවා වෙනුවට තව තවත් මේ සසර භවයක් වෙනුවෙන් ප්‍රාර්ථනා එකතු කරගන්න අය තමයි වැඩි. කොහොමද හිතන්නේ? අද නැති අදට වඩා හෙටක් හොඳ දෙයක්, මීට වඩා හොඳ භවයක්, මීට වඩා හොඳ ලස්සන රූපයක්, මීට වඩා හොඳ කම්සැප ටිකක්, කාම වස්තුන්ගෙන් පිරිච්ච ජීවිතයක් ලැබෙන්න ඕනේ කියන තැනට තමයි වැඩි දෙනෙක් මහ පිංකම් කළ ප්‍රාර්ථනා කරන්නේ. දැන් හිතන්නකෝ. එදා දවසේ අර නැගණිය මේ ප්‍රාර්ථනාව කරන්නේ තථාගත බුදු කෙනෙකුට උපස්ථාන කරලා. කොයිතරම් ප්‍රාර්ථනාව බල සම්පන්න වෙන්න ඕමනාද? සදහවතුනි, ඊළඟට කල්ප 91කට කලින් වැඩ හිටියා විපස්සී කියලා බුදුරජාණන් වහන්සේ නමක්. දැන් මේ නැගණිය පුස්ස බුදුරජාණන් වහන්සේගේ දවස මේ මහා පින්කම් සිද්ධ කරලා ඒ විදිහේ ප්‍රාර්ථනාවක් තබලා දැන් මේ පරලොව ගිහිල්ලා ඉපදුනේ කොහෙද? දිව්‍ය ලෝකේ. එයා ප්‍රාර්ථනා කළේ දිව්‍යාංගනාවක් වගේ රූපයක් ලැබෙන්න කියලා. එහෙම පහසුකම් ලැබෙන්න කියලා තමයි ඇය ප්‍රාර්ථනා කළේ. ඉතින් ඊළඟට පහළ වුණා කල්ප 91කට කලින් විපස්සී කියන බුදුහාමුදුරුවෝ.
උන්වහන්සේ වැඩ හිටියට පස්සේ කල්ප 60ක් යනකම් මේ ලෝකේ බුද්ධ ශූන්‍ය කාලයක්. කල්ප කීයක්ද? 60ක්. 60ක් යනකම් ආයි බුදුරු වැඩ හිටියේ නෑ. ඒ නිසා අපි කියනවා බුද්ධ ශූන්‍යයි කියලා. දැන් ওই මහා කල්ප 60 පුරාවටම මේ කල්ප 60 පුරාවටම දැන් මේ නැගණිය කටයුතු කළේ දිව්‍ය ලෝකයේ. මහා ඉහළ සම්පatti ලැබුවා විමාන පහල කරගෙන ඉතා ඉහළ දිව්‍ය සම්පatti වලින් කටයුතු කරලා ඉන්නකොට කල්ප 31කට කලින් ඒ කියන්නේ තථාගත අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න මේ කල්පයට කල්ප 31කට කලින් වැඩ හිටියා සිකී කියන බුදුරජාණන් වහන්සේ. දැන් කල්ප 60ක් බුද්ධ ශූන්‍ය කාලයක්නේ. ඉතින් ඒ කල්ප 60න් පස්සේ පහළ වුණේ සිකී වෙස්සබුහු කියන බුදුරජාණන් වහන්සේ. දැන් මේ සිකී කියන බුදුරජාණන් වහන්සේගේ දවස මේ නැගෙනියට අවස්ථාව ලැබෙනවා දැන් දිව්‍ය ලෝකෙන් චුත වෙලා ඇවිල්ලා මහානදම් පුරන්න. ඒත් ඇය කාන්තාවක්මයි. දැන් ඔය කාන්තාවන්ගේ ස්වරූපයක් තියෙනවානේ කොච්චර රූපයට ඇලුම් කරනවද කියලා බලන්නකෝ. දැන් ගෙදරකුණත් මේ තාත්තේ වැඩිපුර නේද කැඩපත කණ්ණාඩිය ළඟ රැඳිලා ඉන්නේ පිරිමි දරුවෙකුට එහාගේ කාන්තාවක්. අනේ මන්ද පුදුම ඇල්මක් ওই රූපයට තියෙනවා. කොණ්ඩේ පීරන්නද ඇඳුම හදාගන්නද කොච්චර වෙලාවක් යනවද කියලා බලන්නකෝ. ඉතින් ඒ නිසාම මේ කාන්තාවකට කාන්තා ආත්මයකින් ගැලවෙන එකත් ඒක අතහර ගන්න එකත් ලේසි දෙයක් නෙවෙන බව කියලා දෙනවා. ඉතින් රූපයට ඇලුම් කරන්න ඇය ඇලුම් කරන්නේ කාන්තා රූපයටනේ. දැන් අර නැගෙනියත් එදා දවසේ පින්කම් කරලා ප්‍රාර්ථනා කළේ දිව්‍යමය ලස්සන දිව්‍යාංගනාවකට සමාන වෙච්ච රූපකායක් ලැබෙන්න කියලා. ඒක ලැබුවා. දිව්‍ය ලෝකයේ තුලත් ඉපදුනා. දැන් එතනින් පස්සේ සිකී කියන බුදුරජාණන් වහන්සේගේ දවස දැන් ඇය සංසාරේ මහා පින්කම් කරගත්ත කෙනෙක් නේ. දැන් අර බුදුරජාණන් වහන්සේගේ නැගෙනී වෙලා ඉන්න කාලේ සීලයෙන් ගුණයෙන් සම්පූර්ණ වෙලා මහා පින්කම් කරගත්තා. බලන්නකෝ පින විපාක දෙන්න කොයි විදිහට දෙන්නේ කියලා. දැන් ඇයට පුළුවන්කම ලැබුණා මෙහෙණී සසුනි පැවිදි වෙලා ඒත් කාන්තාවක් වෙලාමයි ඉපදුනේ. න රූපයට ඇලුන නිසා. ඉපදිලා ඇය දැන් මෙහෙණී සසුනි මෙහෙණින් වහන්සේ නමක් ඇටියට කටයුතු කරනවා. සාමාන්‍යයෙන් දැන් පිරිමියෙක් කරනවට වඩා වැඩක් කරන්න ගියාම කාන්තාවක් ඒක පිළිවෙලට ලස්සනට කරනවලු. අද නම් එහෙමද කියලා දන්නේ නැහැ. හරියට එහෙම කරනවලු. ඉතින් මේ මෙහෙණින් වහන්සේලා එදා දවසේ දැන් ආරාමේ චෛත්‍ය මළුව බොහෝම ලස්සනට පිළිවෙලට සකස් කරලා ලෑස්ති වුණා ලස්සන පින්කමක් කරන්න. චෛත්‍ය රාජානන් වහන්සේ වන්දනා කරන මහා හරි අපූර්ව විසිතුරු ලස්සන පින්කමකට සෝදානම්ව දැන් මළුව අමදිනවා. දැන් එදා දවසේ මේ අම්බපාලී කියන මෙහෙණින් වහන්සේ මේ මළුව අමදිනකොට මේ ආරාමේ වැඩිපුරම වැඩ හිටියේ ඒ දවස් රහත් මෙහෙණින් වහන්සේලා. දැන් ඇය කොයිතරම් පුණ්‍යවන්ත වුණාද කියලා බලන්නකෝ. ඒ ජීවිතය තුලත් ඇයට පැවිදි වෙලා මහානදම් පුරන්න අවස්ථාව ලැබුණේ රහත් මෙහෙණින් වහන්සේලා ඇසුර තුල. කොච්චර පුණ්‍යවන්තද? සසර කල්ප 91කට 92කට කලින් කරගත්ත පිනක තියෙන බලේ මහිමය කොයි වගේද කියලා හිතන්නකෝ. දැන් ඔහොම කටයුතු කරනකොට මේ අතර හිටපු එක රහත් මෙහෙණින් වහන්සේ නමකට කිමිසුමක් යනවා. අපි කවුරුත් අසනීප වෙනවනේ. දැන් අසනීපයක් වුණාම කිඹුහුමක් යන එක අපට නතර කරගන්න පුළුවන් දෙයක්ද? සමාධික වෙලා නම් නේද? සෙම්බිරිසා ගතියට බර නම් ඉතින් කිඹුහුමක් යන එක නතර කරගන්න බෑ. කිඹුහුමක් යනකොට සොටු දීර ගලනවා. කටින් සමහර විට සෙමෙලියට පිට වෙනවා වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. දැන් ওই මෙහෙණින් වහන්සේ නමක් අතින් ওই දේ සිද්ධ වෙනවා. කිඹුහුමක් යනවා. සොටු එළියට වැටෙනවා. ඉතින් කටින් සෙම පිට වෙනවා. දැන් මේ මෙහෙණින් වහන්සේ මළුව අමදිනකොට දකිනවා මේ කෙල සෙම සොටු තැනක පේන්න තියෙනවා. මෙයාට තරහ ගියා. බලන්නකෝ කිපෙන තරහ යන කාරණා කොයි වගේද කියලා. ඇයට ඒ වෙලාවේ බොහෝ ඉහළ විදිහට දේශය ඇති වෙලා තරහ ගිහිල්ලා ඇය වචනයෙන් ආමන්ත්‍රණය කරනවා මේ මළුව අපවිත්‍ර කරපු වෛශ්‍යාව කවුද? ගණිකාව කවුද කියලා අපවිත්‍ර කරපු ගණිකාව කවුද කියලා ද්වේෂයෙන් තරහවෙන් පරිබ්‍රව කරනවා. විතරක් නෙවෙයි ඒ වෙලාවේ ඉඳලා අහිතකින්මයි වැඩ කරන්නේ. දේශයෙන්මයි වැඩ කරන්නේ.
නපුරු වචනමයි පාවිච්චි කරන්නේ. දරුණු විදිහට වචනයෙන් පරිබ්‍රව කරනවා. මේ සියල්ල කරන්නේ තරහවෙන්, ද්වේෂයෙන්. බලන්නකෝ. දැන් ඇය සංසාරයේ කල්ප 92කට ඉහතදී බුද්ධෝපස්ථානය සිද්ධ කරලා කල්ප 60ක් පුරාවටම මහා දිව්‍යමය සැප සම්පත් ලැබලා එතනින් චුත වෙලා භාග්‍යවන්ත වුණා, පුණ්‍යවන්ත වුණා, මෙහෙණි සසුනේ පැවිදි වෙලා කටයුතු කරන්න. හැබැයි ඒ පැවිදිව කටයුතු කරන කාලේ ඇයට බැරි වුණා තරහසිත නැති කරගන්න සහ වචනය ආරක්ෂා කරගන්න. අන්න ඒ ජීවිතය තුළ බොහොම තරහවෙන්, ද්වේෂයෙන් පරිබ්‍රව කළේ රහත් මෙහෙණින් වහන්සේ නමකට. අකුසලයේ කොයි තරම්නම් බරපතල වෙන්න ඕමනාද? උපාසිකාවකට, උපාසකයෙකුට නේද? දසසිල් ස්වාමීන් වහන්සේ නමකට, සාමණේර ස්වාමීන් වහන්සේ නමකට, උපසම්පදා ස්වාමීන් වහන්සේ නමකට, සකු르දාගාමී ආර්යයන් වහන්සේ නමකට, සෝවාන් ආර්යයන් වහන්සේ නමකට ඕම යනකොට ඉතින් එහෙම පරිබ්‍රව කරාම අකුසලයේ ආදීනවය ඇති වෙනවා. දැන් මේ රහත් මෙහෙණින් වහන්සේ නමකට පරිබ්‍රව කරපු නිසා බලන්න එදා දවසේ මේ සිද්ධ කරගත්ත අකුසලයේ මොනතරම්නම් සංසාරේ විපාක විඳින්න සිද්ධ වුණාද කියලා. කල්ප 31ක් පුරාවටම බොහෝ දුක් තියෙන සතර අපායට වැටිලා දුක් විඳින්න සිද්ධ වුණා. බොහෝ දුක් තියෙන සතර අපායට වැටිලා දුක් විඳින්න සිද්ධ වුණා. දසදහස් ගණන් ජීවිත මහා දුක් විඳලා ඊට පස්සේ තථාගත අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කලින් මේ මහා භද්‍ර කල්පයේ වැඩ හිටපු තුන්වෙනි බුදුරජාණන් වහන්සේ තමයි කවුද? කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. මේ මහා භද්‍ර කල්පයේ තුන්වෙනියට වැඩ හිටපු බුදුරජාණන් වහන්සේ කවුද? කාශ්‍යප. පළමුවෙන් වැඩ හිටියේ කකුසඳ බුදුරජාණන් වහන්සේ. ඊළඟට කොණාගමන බුදුරජාණන් වහන්සේ. ඊළඟට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. දැන් මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න දවසේ අන්න මේ අම්බපාලී මෙහෙණින් වහන්සේ එදා දවසේ නැගෙනිය ඔන්න දැන් සංසාරයේ කරපු ප්‍රාර්ථනාවකට අනුව එදා දවසේ නැවත බ්‍රහ්මචාරීව කටයුතු කරනවා. සිල් ගුණ දම් පුරමින් මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ දවස ඉපදිලා කොහොමද කටයුතු කරන්නේ? බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරනවා. සීලයෙන් ගුණයෙන් ජීවිතය හොඳට සෝභාමත් කරගන්නවා. සිල්වත්ව ගුණවත්ව හොඳ බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරලා ඊට පස්සේ දැන් දිව්‍ය ලෝකයේ තුල නැවත ඉපදිලා අන්න ඒ දිව්‍යමය ජීවිතයෙන් පස්සේ නැවත වතාවක් ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ මේ අම්බපාලේ එදා ඒ මෙහෙණින් වහන්සේ ඕපපාතිකව උපදිනවා සසර ප්‍රාර්ථනාවකට අනුව කොහෙද? ලිච්ඡවි රජවරුන්ට අයිතිව තිබුණු අඹ උයනක අඹ ගසක් යට. සදහවතුනි මේ ලිච්ඡවි රජවරු කියලා කියන්නේ මහා විශාල රජ පරපුරක්. පැත්ව අහලා තියෙනව නේද? ලිච්ඡවි කුමාරවරු කොච්චර හිටියද? 7707ක් හිටිය ලිච්ඡවි කුමාරවරු. බලන්නකෝ දැන් මේ ලිච්ඡවි රජ පෙළපත කියන්නේ මහා විශාල රජ පෙළපතක්. දැන් ওই ලිච්ඡවි රජවරුන්ට අයිතිව තිබුණු අඹ උයනක දැන් උයන මුර කරන්න උයන් පල්ලෝ ඉන්නවා. මුරකරුවෝ ඉන්නවා. දැන් මුරකරුවෝ මේ අඹ උයනේ එක කෙළවරක ඉඳන් තව කෙළවරකට ගිහින් ඇවිදගෙන එනවා. දැන් මේ අඹ උයනේ හදලා තිබුණේ රජවරුන්ටම අනුභව කරන්න බොම රසයකින් විශේෂිත වෙච්ච අඹ පළතුරු. ඔහොම එනකොට දකිනවා එක ඊටාම ලස්සන දිව්‍යමය කයක් තියෙන එහා සමාන දිව්‍යාංගනාවක් වගේ රූප සම්පත්තියක් තියෙන තරුණියක් අඹගසක් මුල ඉන්නවා. දැන් මේ මුරකරුවෝ විමුක්තියටපත් වුණා. මෙච්චර ආරක්ෂාවක් දාලා තියෙද්දි කවුද මේ අඹ උයනට ආවේ? කොහමද ආවේ? දැන් මේ උයන්පල්ලෝ ගිහිල්ලා මුරකරුවෝ ගිහිල්ලා අර තරුණියකින් අහනවා දැන් ඉපදුනේ මව් කුසකින් නෙවෙයි. ඉතින් පුංචි දරුවෙක් නෙවෙයි. උපපාතිකයි. හොඳ තරුණ වයසක් තියෙන තා ඉහළ රූප සම්පත්තියක් තියෙන කෙනෙක් හැටියට තමයි දැන් මේ අඹගහ මුල ඉන්නේ පහළ වෙලා. උපපාතික උපතක්. සසර ප්‍රාර්ථනාවකට අනුව. ඉතින් ඒ වෙලාවේ මේ උයන්පල්ලෝ ගිහිල්ලා අහනවා මේ මුරකරුවෝ ගිහිල්ලා අහනවා කොහෙන්ද ආවේ? ආපු දිහක් දන්නෙත් නැහැ. කොහෙද යන්නේ?
යන දිහක් දන්නෙත් නැහැ. ඉතින් කොහොම කියන්නද? අම්මා තාත්තා කවුද, පරපුර කවුද, නෑදෑය කවුද විස්තර අහනකොට කිසිම දෙයකට මේ තරුණියට උත්තර දෙන්න ලැබෙන්නේ නැහැ නිරුත්තරයි. ඒ නිසා දැන් මුරකරුව මොකද කරේ? මේ ඊටා ලස්සන තරුණිය අරගෙන ගිහිල්ලා ලිච්ඡවි රාජසභාවට ඉදිරිපත් කරනවා. දැන් ලිච්ඡවි රාජසභාව රැස් වෙලා කරුණ විමසනකොට දැන් මේ ලිච්ඡවි කුමාරවරු දැන් මේ තරුණිය ආවේ කොහෙන්ද කොහේ කෙනෙක්ද කියන දේ විමසනවට වඩා රූපය දැකලා මොකද්ද කල්පනා කරේ? අනේ මට විවාහ කරගන්න නැත්නම් මගේ අග්‍රමේ හේසිය කරගන්න නැත්නම් මගේ අග බිරිඳ කරගන්න නැත්නම් කියලා තමයි කවුද මේ හිතුවේ? ලිච්ඡවි කුමාරවරු දැන් හිතනවා. ප්‍රශ්න විසඳන්න නෙවෙයි ඕනේ. එච්චර ලස්සන රූපකායක් තිබුණ නිසා රජවරු කොහොමත් එහෙමනේ. දැන් මේ තරුණිය දැක්ක ගමන් මේ අය අතර ගැටුමක් ඇති වෙන්න පටන් ගත්තා. ඒ නිසා සම්මතයකට ඇවිල්ලා මේ ලිච්ඡවි සියලු රජවරුන්ට පරිහරණය කරන්න සුදුසු විදියට නගරයේ ඉන්න නගර සෝබනියක් බවට වෛශ්‍යාවක් බවට පත් වුණා. ඉතින් එදා දවසෙත් බලන්න මේ අම්බපාලියට දැන් අඹගස මුල අමුණ නිසා තමයි අම්බපාලි කියන නාමය යෙදුනේ. බලන්නකෝ කල්ප 31කට ඉහතදී 30කට ඉහතදී තමන් වචනෙන් කරගත්ත අකුසලයේ නිසා වෛශ්‍යාවක් කියලානේ පරිභව කරේ. සසර කොච්චරක්නම් දුක් විඳින්න සිද්ධ වුණාද? එහෙම ලබලා මේ ජීවිතය තුලත් ඇයට ලැබුණු ජීවිතයේ අර පාවිච්චි කරපු වචනයට අදාළ අනුකූල වෙච්ච ජීවිතයක්මනේ. හැබැයි සංසාරයේ කරපු පින් තියෙන නිසා ඇය මහා ධනවත් කාන්තාවක් වුණායි. රජවරුන් පරිහරණය කරන වෛශ්‍යාවක් නිසා ඇයට ලොකු මිලක් නියම වුණා. රජවරුත් එක්ක ඉන්න නිසා ඇයට ලොකු බලයක් තිබුණා. පිරිවර හිටියා, වස්තුව තිබුණා. ඒ මොනවා තිබුණත් ඇයගේ ජීවිතේ අර එදා දවසේ පරිභ්‍රව කරපු වචනයට අනුකූලව ජීවිතයක් තමයි ඇයට ලැබුණේ. සදහවතුනි මේ ලිච්ඡවි රජපරපුර දිහා බලනකොට ඒක දැන ගැනීමත් වටිනවා. මේ ලිච්ඡවි රජපරපුර හැදුනේ තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න අවුරුදු දහස් ගණනකට කලින් බරණැස හිටපු රජ පෙළපතක් තමයි බ්‍රහ්මදත්ත කියලා කියන්නේ. ඔයත් ඇහලා තියෙනව නේද? බ්‍රහ්මදත්ත රජපරපුර. අපි අහලා තියෙනවනේ නේද? බ්‍රහ්මදත්ත රජතුමා පිළිබඳව කතා ප්‍රවෘත්ති අපි අහලා තියෙනවා. ඉතින් මේ රජතුමාගේ අග්‍ර බිසවට දාව දරුවෙක් දැන් පිළිසිඳ ගත්තා. මේ දරුවා මෙහෙම කලලේ වැඩෙනකොට දරුවා බිහි වෙන්න බොහෝ කල් තියේදී මේ බිසවගේ කුසින් දරුවෙක් නෙවෙයි මේ මස් කැබැල්ල බිහි වෙනවා. යම් අසනීපයක් නිසා මේ මස් කැබැල්ල බිහි වෙනවා. ඉතින් මේ පිරිස මොකද කරේ? දැන් අදත් ඉන්දියාවේ තියෙනවා. ඉතින් එහෙම දෙයක් වුණාම ගංගානන් නදියට තමයි මිනිය පුච්චලා අලු ටික උනක් දාන්නේ. දැන් මොකද කරේ? මේ මස් කැබැල්ල මේ කලලේ එහෙම විසි කරලා දාන්න බැරි නිසා ඊතා සුරක්ෂිතව පෙට්ටියක් වගේ දෙයකට අසුරලා භාජනයකට අසුරලා ඒකේ සඳහනක් දැම්මා බරණැස බ්‍රහ්මදත්ත මහ රජතුමාගේ අගබිසවගේ ප්‍රජාවයි කියලා සටහනක් දාලා ගංගානං නදියට ගිහිල්ලා මේ වස්තුව තිබ්බා. දැන් ඔහොම ඉන්නකොට එක මහා 이르දි සම්පන්න තවුසෙක් හිටියා. මහා බල සම්පන්න 이르දිමත් තවුසෙක් හිටියා. මේ තවුස උදෑසන අවදි වෙලා ඉතින් තමන්ගේ කටයුතු ටික කරගන්න පෑන් පහසු වෙන්න පෑන් ටික පාවිච්චියට ගන්න ගංගානං නදියට එනවා. බොහොම වනලැහැබක තමයි මේ 이르දිමත් ඍෂිවරයා හිටියේ තවුස හිටියේ. ඔහොම ඇවිල්ලා නදියට බැහැලා මෝනකට සෝදනකොට මේ 이르දිමත් තවුසගේ දෙපා තුල දැවටෙනවා මේ වස්තුව. වාජනය කියලා හිතන්නකෝ වාජනය. ඉතින් මේ තවුස අදිෂ්ඨාන කරලා බලනවා මේක තුල මොකක්ද තියෙන්නේ දැක්කා. අගබිසවගේ ප්‍රජාවයි කියලා සඳහනක් තියෙනවා. 이르දියෙන් බලනකොට දැක්ක මේක තුල තියෙන්නේ අන්න එහෙනම් දරු කැබක් කියලා. කලලයක් කියලා. 이르දියෙන් අදිෂ්ඨාන කරලා බලනකොට දැක්කා මේ විදිහට උණුසුමේ තව දින කීපයක් මේක තිබ්බොත් දරුවෙක්ව බිහි වෙනවා. දැන් තවුසට ඒක දකින්න පුළුවන් 이르දිමත් තවුසෙක්නේ. ඉතින් මේ තවුස මොකද කරේ? බොහොම කරුණාවෙන් මේක අරගෙන ගිහිල්ලා ඊතා උණුසුම්ම තවුස් ආරාමයේ තුල වැඩෙන්න ඉඩ දුන්නා. දැන් මේ එක දරුවෙක් නෙමෙයි දරුවෝ දෙන්නෙක් තමයි බිහි වුනේ. ඉතින් නිසි කාලයක් තුල මව්කුස තුල වැඩුණේ නැති නිසා මේ දරුවන්ගේ අබල දුබලකම් එමට තිබුණා. විශේෂයෙන් තිබුණා ඊතා සියුම් හමක් තමයි තිබුණේ. ඇතුළත තියෙන නහර මස් එහෙම විනිවිද පේන්න ගත්තා. හැම ඊතාම සියුම්නේ. ඉතින් ඒ නිසා තමයි ලිච්ඡවි කියන නාමයත් දෙදුනේ. ඉතින් මිනිස්සු බැලුවා දැන් වෙනදනම් මේ තවුස ගමට එනවා.
දැන් කාලයකින් ගමට ආවේ නැති නිසා මිනිස්සු තවුස හොයාගෙන යනකොට මේ තවුස් තාපසතුමා හොයාගෙන යනකොට දැක්කා දරුවෝ දෙන්නෙක් ඉන්නවා. අනේ මේ තවුස්තුමා මොකද කරන්නේ? මේ දරුවෝ දෙන්න බොහොම කරුණාවෙන් බලා ගන්නවා. ඉතින් ඔතනදී සඳහන් වෙනවා මේ තවුස්තුමා දරුවන්ට කිරි දීලා තියෙන අදිෂ්ඨාන කරලා මහපට ඇඟිල්ලෙන් තමන්ගේ ඇඟේ දුවන රුධිරය කිරි බවට පරිවර්තනය කරලා තමයි දීලා තියෙන්නේ කියලා. බලන්නකො ඉතින් 이르දිමත් කෙනෙකුට මේ සතර මහා භූතයන් ඕන විදිහට එහෙම වෙනස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙහෙම අදිෂ්ඨාන කරලා කිරි දීලා හදා ගන්නකොට ගමුන් ඇවිල්ලා ඉතින් මේක තවස්තුමාට කරදරයක් නේ කියලා දරුවෝ දෙන්න අරගෙන ගිහලා හදා ගන්නවා. ඉතින් වැඩුණත් මේ දෙන්නගේ හැම හරි විශේෂයි. හරීම සියුම් හැමක් තිබුණේ. ඒ නිසා දැන් ආවහ විවාහ කරලා දෙන්න කාලය ආවට පස්සේ ඉතින් සුදුසු කෙනෙක් නැහැ. ඊට මේ දෙන්න වෙනස්. ඒ නිසා මොකද කරේ? මේ දෙදෙනාම තමයි විවාහ කිවිසගත්තේ. ඔතනින් පටන් අරගෙන දැන් ওই කාලේ වෙනකොට ආයුෂය මහා ඉහළට තිබුණු කාලයක්. දැන් මේ බුදුරජාණන් වහන්සේ තථාගත අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලයටත් පෙර සිදුවීමක් නෙමෙයි. එතකොට අපේ තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න දවසේ මිනිසුන්ගේ ආයුෂ සාමාන්‍යයෙන් අවුරුදු 120ක් නේ. එතකොට දැන් මීටත් වඩා උපරිම ආයුෂ තියෙන කාලේ. දැන් මේ දෙදෙනා අවස්ථා 16කදී දරු ප්‍රසූතියන් 16ක් ලැබුවා. ඒ 16 අවස්ථාවදීම ලැබුවේ නියුන් දරු උප්පත්ති. ඉතින් පුදුම වෙන්න දෙයක් නෑ මහා කාලයක් ආයුෂ තියෙනකොට ඉතින් ඒ හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට මේ 16 දෙනාම දැන් දරුවෝ 30 දෙනා ඒ අය තමයි විවාහ ගෙවස ගස්තේ. ඕක තමයි ලිච්ඡවි රජ පරපුරේ ආරම්භය. ඉතින් ඔහොම ඉඳලා දැන් කාලයත් එක්ක මේ ලිච්ඡවි රජ පරපුර විශාල වෙන්න පටන් ගත්තා. දැන් දෙන්න බිහි කරා 16ක් ඒ 16 32ක් වුණා. ඉතින් ඒ අය විවාහ වෙලා ඔහොම යනකොට දැන් මේක විශාල වුණා. දැන් මේ අයට වෙනමම නගරයක් පනවලා දුන්නා. ඒ නගරේ කාලයක් යනකොට ඉඩ මදි වුණා. නගරේ තවත් වතාවක් පුළුල් කරා දික් කරා. ඒත් කාලය යනකොට තවත් ඉඩ මදි වුණා. තවත් නගරේ විශාල කරා. ඒ නිසා තුන් වතාවක් විශාල වුණ නගරය තමයි විශාලා මහනුවර කියලා කියන්නේ. ඔයත් අහලා තියෙනව නේද? විශාලා මහනුවර තමයි ලිච්ඡවි රජවරු රජකම් කළේ. ඒ විතරක් නෙවෙයි ලිච්ඡවි රජවරු දැන් ওই කාලේ වෙනකොට ලිච්ඡවි රජ පෙරපතේ රජවරු කුමාරවරු කී දෙනෙක්ද? 7707ක්. මේ අය බොහෝම සමගි සම්පන්නව රජකම් කරපු අය. එන කොටා ගත්තේ නැහැ. සමගිව එකතු වුණා. සමගිව සාකච්ඡා කළා. ලිච්ඡවි රජවරුන්ගේ ක්‍රමය අපි අහලා තියෙනවනේ. සතියයි එක රජ කෙනෙක් රජකම් කරන්නේ. ඉතින් ප්‍රධාන සිංහාසනයේ ධර්මින් රජකම අරගෙන සතියක් කටයුතු කරනවා. අනිත් අයගේ සහයෝගය ඇතිව එයාගෙන් පස්සේ අනිත් කෙනාට එනවා. ඔහොම තමයි රජකම් කළේ. ඉතින් එදා දවසේ බොහෝම දිව්‍ය ලෝකයක් වගේ හරි අපූර්වට ලස්සනට සුන්දරට තිබුණු නගරේ තමයි විශාලා මහනුවර කියලා කියන්නේ. ඇයි? දැන් ලිච්ඡවි රජකුමාරවරු 7707ක් ඒ අයට ජීවත් වෙන්න මාලිගා 7707ක් උයන් 7707ක් හිතන්නකො කොහොමද කියලා? විශාලා මහනුවර තමයි ලස්සනටම තිබුණු හරියට දිව්‍ය ලෝකයක් වගේ සැරසිලා බොහොම ලස්සනට අපූර්වට ශාස්ත්‍රීය දියුණුවම තිබුණු නගරේ තමයි විශාලා මහනුවර කියලා කියන්නේ. එතකොට දැන් ওই විශාලා මහනුවරම තමයි දැන් මේ අම්බපාලි අර අඹ උයනේදී මුණ ගැහිලා මේ රජවරු දැන් නගර සෝබනියක් බවට පත් කරලා ඒ අයට වමනා වෙලාවට පරිහරණය කරන්න තියන්නේ. ඉතින් අය තමයි ලොකුම මුදලක් අය කරපු කෙනා වෙන්නේ. ඉතින් කාලයක් යනකොට මෙයා බොහොම ධනවත් කෙනෙක් බවට පත් වුණා. ඔහොම ඉන්නකොට දැන් මේ බිම්බිසාර රජතුමත් රජකම් කළේ ওই කාලෙමනේ. රජතුමාටත් ආරංචියක් ලැබුණා බොහොම ලස්සන සුන්දර කාන්තාවක් ඉන්නවා. ඉතින් මේ ලිච්ඡවි රජවරු රජකම් කරන විශාලා මහනුවරයි ඉන්නේ කියලා. දැන් හසුම්පතක් යවනවා බිම්බිසාර රජතුමත් Tamanටත් මේ කාන්තාව උවමනායි කියලා. ලිච්ඡවි රජවරු අවස්ථාව දෙනවා ලොකු මුදලක් දීලා තමයි එක ගන්න. අරගෙන ගිහිල්ලා ඔහොම පරිහරණය කරනකොට බිම්බිසාර රජතුමාගෙන් මේ අම්බපාලි එදා දවසේ මේ කාන්තාවට දරු ගබක් ඇති වෙනවා. දරුවෙක් පිළිසිඳ ගත්තා. ඔය දරුවගේ නම තමයි විමල කොණ්ණඤ්ඤ කියලා කියන්නේ. මොකක්ද ඒ දරුවගේ නම? විමල කොණ්ණඤ්ඤ. දැන් මේ දරුවගේ තාත්තා කවුද එතකොට? බිම්බිසාර රජතුමා. ඉතින් මේ දරුවා වැඩෙනවත් එක්කම තථාගතයන් වහන්සේ කරා යොමු වෙලා ධර්මය අහලා ඊටමත් කෙටි කාලකදී රහත් භාවයට පත් වෙනවා. දැන් මේ විමල කොණ්ඩඤ්ඤ කියන දරුවා රහත් භාවයට පත් වුණාට පස්සේ විමල කොණ්ඩඤ්ඤ මහා රහතන් වහන්සේ. දැන් මේ මහා රහතන් වහන්සේ නිසාමත් අම්බපාලි කෙමෙන් මොකටද වෙන්නේ? දැන් ධර්මයට යොමු වෙනවා. ඉතින් තමන්ගේ පුතා මහා රහතන් වහන්සේ නමක් නේ.
ඔහොම ඉන්නකොට විශාලා මහනුවරට ඉතා භාග්‍ය සම්පන්න කාලයක් එනවා. පැතන මතකයි නේද? රෝබිය තුම්බියක් ඇති වුණානේ. දුර්භික්ෂ අමනුෂ්‍ය කියන මේ බිය එනවා. ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ වැඩම කරලා රතන සූත්‍රය දේශනා කරවලා තමයි මේ බියෙන් ගැලවෙන්නේ. ඊට පස්සේ ලිච්ඡවි රජවරුත් මේ අම්බපාලි ඇතුළු ඒ නගරවැසියනුත් සියල්ල තථාගත දහමට ඉතා ඉහළින් නැඹුරු වෙනවා. ඔහොම ඉන්නකොට සදහැවතුනි දැන් තථාගත බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ජීවිතේ වයස අවුරුදු කීයක් වැඩ හිටියද? අවුරුදු 80ක්. ආසන්න වේගන වෙනකොට දැන් මේ ආයු සංස්කාරය අතහරින්න ඔන්න මෙන්න තියෙද්දී වේලුව නම් ගමේ ඉඳලා තථාගතයන් වහන්සේ වැඩම කරනවා කොහාටද? විශාලා මහනුවරට. මේ කුසිනාරාව බලා වඩින ගමනේ ඔන්න දැන් ලිච්ඡවි රජවරුන්ට අයිතිව තිබුණු විශාලා මහනුවරට වැඩම කළා. අවස්ථා කීපයකදීම වැඩම කරලා තියෙනවා තථාගතයන් වහන්සේ. එක අවස්ථාවක් තමයි ඔය තුම්බිය තුන වෙලාවේ. දැන් ඔහොම වැඩම කළාට පස්සේ මේ අම්බපාලීට එදා දවසේ දැනගන්න ලැබෙනවා තථාගතයන් වහන්සේ වැඩම කරලා ඉන්නවායි කියලා. අම්බපාලි මොකද කරන්නේ? ඉතා ලස්සනට සැරසිලා කරත්තයකින් තථාගතයන් වහන්සේ ළඟට ගිහිල්ලා ආරාධනා කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ හෙට දවසේ මගේ දානියට වඩින්න ඔබ වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයේ භික්ෂු සංඝයා කැටව දානයකට වඩින්න කියලා ආරාධනාව සිද්ධ කරලා බොහොම සදහසිතින් නික්මලා යනවා. දැන් ලිච්ඡවි රජවරුන්ටත් ආරංචිය ලැබුණා තථාගතයන් වහන්සේ වැඩම කරලා ඉන්නේ කියලා. ඒ නිසා ලිච්ඡවි රජවරු සරසාගෙන දැන් රජවරු යනකොට එහෙම නිකන් අපි යනවා වගේ යනවද? නෑනේ නේද? දැන් මේ අය කොහොමද යන්නේ? දිව්‍ය රත වගේ රත සරසගෙන නිල වර්ණයෙන් කාක වර්ණයෙන් නිල් පාටින් රතු පාටින් කහ පාටින් එක වර්ණයට අඳින ඇඳුමට ගැලපෙන විදිහට පාවහන්ද ඒ ඇඳුමට ගැලපෙන විදිහටම රතයද ඔක්කොම සරසගෙන හරියට නිකන් දෙවිවරු පිරිසක් ගමනක් යනවා වගේ දිව්‍ය රත වලින් යනවා වගේ සරසගෙන එනවා. මොකටද දෙන්නේ? බුදුහාමුදුරුවන්ට පහවදා දානීට ආරාධනා කරන්න. දැන් මේ අම්බපාලි බුදුරජාණන් වහන්සේට ආරාධනය සිද්ධ කරලා යනකොට දකින්න ඉදිරියෙන් එනවා පිරිවාරත් එක්ක කවුද එන්නේ? පිරිවරත් එකතු කරගෙන එනවා දකින්න ලිච්ඡවි රජවරු. දැන් ඔහොම එන තැන දැන් මේ අම්බපාලිට කියා ගන්න බැරි මහා සතුටක් දැනෙලා තියෙනවා. ඇයි දැන් තථාගතයන් වහන්සේ තමන්ගේ ආරාධනාව බාරගත්තනේ. හරි සතුටින් පිරිලා ඉතිරිලා යනවා පිනා ගිහිල්ලා. ආපහු යනකොට ලිච්ඡවි රජවරු දැන් කරත් වලින් එනකොට අම්බපාලි මොකද කරන්නේ? කරත් වල වදින්න කරත්තේ පදවගෙන යනවා. නේ වද්දගෙන යනවා. ඇයි නතර කරලා කියන්න ඕමනාව තියෙනවා. එච්චරම සතුටුයි. ඒ නිසා තමයි වද්දන්නේ. නැත්තම් ඉතින් අතරමඟ නතර කරලා කතා කරන්න බෑනේ. ඒ නිසා වද්දනවා. කරත්ත දක්වන්නේ කොහොමද? වද්දගෙන යනවා. වද්දගෙන යනකොට දැන් ලිච්ඡවි රාජකුමාරවරුන්ට තරහ යනවා. දැන් රජවරුන්ගේ වාහන වල හැපිලා යනවා කියනකොට නේද? ඒක ලොකු දෙයක් නේ. ඉතින් අතර වෙලා අහනවා මොකද මේ කියලා. අන්න එතකොට අම්බපාලි කියනවා මම අද ලොකු භාග්‍යවන්තියක් වුණා. මම ලොකු වාසනාවක් ලැබුවා. මොකක්ද ඒ වාසනාව? මොකක්ද ඒ භාග්‍ය? මන් තථාගතයන් වහන්සේට දානකට ආරාධනා කළා. උන්වහන්සේ මගේ ආරාධනාව පිළිගත්තා. හෙට දවසේ වඩිනවායි කියලා කිව්වායි කියලා බොහොම සතුටින් යනවා. ලිච්ඡවි රජවරු කල්පනා කරනවා අනේ දැන් අපිත් යන්නේ ඒ ආරාධනාවටමයි. දැන් මේ අම්බපාලියට කියනවා ඔබ ඒ අවස්ථාව අපට දෙන්න. කහවණු ලක්ෂයක් ඔබට දෙන්නම් කියලා කිව්වා. ඒ වෙලාවේ අම්බපාලි මොකද කියන්නේ? කහවණු ලක්ෂයක් නෙවෙයි, කහවණු දසදහසක් නෙවෙයි, ලිච්ඡවි රාජ්‍යයම මට පවරලා දුන්නත් මට ඒ කිසි දෙයක් වටින්නේ නැහැ. මට එපා. මට වටින්නේ මේ දාණය දෙන්න ලැබුණු අවස්ථාවයි කියලා ඒක පිළිගන්නේ නැතුව යන්න යනවා. දැන් ලිච්ඡවි රාජකුමාරවරු හරියට කම්පාවටපත් වෙනවා. අයියෝ අපි කාන්තාවකටත් පෙරදුනා නේ කියලා හිතනවා. ඉතින් අවස්ථාව ගන්න බැරි වුණානේ. දැන් ලිච්ඡවි රජවරුන්ට ඉතින් නේද අර කාන්තාව අම්බපාලි එක ගණන් ගත්තේ නෑනේ. අය ඇගේ අවස්ථාව ගැන හිතලා යන්න ගියා. දැන් ලිච්ඡවි රාජකුමාරවරු තථාගතයන් වහන්සේ ළඟට ගිහිල්ලා කාරණාව සිහිපත් කළ ආරාධනා කරනකොට තථාගතයන් වහන්සේ කියනවා දැන් ස්වල්ප වේලාවකට කලින් මම ආරාධනාවක් බාරගත්තා. ඒ නිසා වඩින්න බෑ. රජවරු කියලා නෙවෙයි තථාගතයන් වහන්සේ කලින් බාරගත්ත ආරාධනාවට තමයි වඩින්නේ. ඒක සිටු කෙනෙක්ද එහෙම නැත්නම් දුගී පෙළපතක කෙනෙක්ද වෛශ්‍යාවක්ද තරාතිරම නෙවෙයි ආරාධනාවට වැඩම කරනවා තථාගතයන් වහන්සේ. සදහවතුනි දැන් තථාගතයන් වහන්සේ දැන් මේ අම්බපාලිගේ දාණයට වැඩම කළා. අම්බපාලි එදා දවසේ ඉතා ප්‍රණීතව සකසා හොඳට දම් පිළියෙල කරලා පූජා කරලා ඇයට අයිතිව තිබුණ අඹ උයනක් තිබුණා. ඒ උයන
රන් පැන් කෙන්ඩියකට පැන් පුරවගෙන ඇවිල්ලා තථාගතයන් වහන්සේ ඉදිරියේ පැන්මක් කරලා ඒ ආරාමයේද තථාගතයන් වහන්සේට ඇතුළු භික්ෂු මහා සංඝයාට සාංඝිකව පූජා කරනවා. ඈ සතුව තිබුණු සියලු වස්තුන් ඔක්කොම සංඝ සතු කරලා පූජා කරනවා. දන් දෙනවා. එහෙම දන් දීලා ඇය ඒ වෙලාවේ දැන් පැවිදි බවට පත් වෙනවා. දානේ දීලා Taman සතුව තිබුණු දැන් මහ වස්තුවක් තිබුණානේ ඉතින්. ඇයනේ ලොකුම ගානක් අය කරපු කෙනා වුණේ. මහ ලොකු වස්තුවක් තිබුණා. ඒ වස්තුව ඔක්කොම ශාසනයට කැප කරලා පූජා කරලා දැන් ඇය මොකද කරේ? නැවත වතාවක් පැවිදි වෙනවා. බලන්න සංසාරයේ කරගෙන ආපු කුසල් වල විපාකයට ලැබෙන විදිහත් එක තැනකදී වරද්දාගත්ත අකුසල් වල විපාකයට සිද්ධ වෙන විදිහත් කොහොමද කියලා. දැන් ඔන්න පැවිදි වෙලා ඔහොම කටයුතු කරනකොට දැන් Tamanගේ පුත්‍රත්නේ තමයි කවුද? විමල කොණ්ණඤ්ඤ කියලා කියන්නේ. අනහස රහතන් වහන්සේ නම. විමල කොණ්ණඤ්ඤ මහ දැන් වය වෘද්ධ වෙලා වයසට ගිහිල්ලා ඉන්නේ අම්බපාලි. විමල කොණ්ණඤ්ඤ මහ රහතන් වහන්සේගෙන් ධර්මය අහලා ඔන්න දැන් ධර්ම මාර්ගය තුල ගමන් කරලා අම්බපාලි මෙහෙණින් වහන්සේත් රහත් භාවයට පත් වෙනවා. රහත් භාවයට පත් වුණාට පස්සේ දැන් ඔන්න අම්බපාලි මෙහෙණින් වහන්සේත් රහත් මෙහෙණින් වහන්සේත් එදා දවසේ ත්‍රිවිද්‍යාලාභී වෙනවා. පෙර ජාති දකින්න පුළුවන් ආදී ත්‍රිවිද්‍යා ලබනවා. දැන් ඔහොම ලබලා රහත් භාවයේ ලබන වෙලාවේ මේ අම්බපාලි රහත් මෙහෙණින් වහන්සේ ඒ වෙලාවේ උදානයක් ප්‍රීති වාක්‍යයක් කියනවා. මොකක්ද ඒ උදානය? කල්ප 92කට කලින් වැඩ හිටපු පුස්ස කියන බුදුරජාණන් වහන්සේගේ දවස මම නැගෙනියක් වුණා. මෙහිම පින්කම් කළා. මේ විදිහේ ප්‍රාර්ථනාවක් කළා. ඊට පස්සේ නැවත වතාවක් මම මේ විදිහට ඉපදුණා. සිකී කියන බුදුරජාණන් වහන්සේ දවසේ පැවිදි වෙලා කටයුතු කළා. එදා දවසේ වචනයෙන් මගේ අතින් අකුසල් සිද්ධ වුණා. රහත් මෙහෙණින් වහන්සේ නමකට මම දොස් කිව්වා. ඒකේ ආදීනව ජීවිත දතදහස් ගණනකින් මම සතර පායට ගිහිලා දුක් විඳා. නැවත වතාවක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ දවස මම බ්‍රහ්මචාරීව කටයුතු කළා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ දවස මම මේ විදිහට ලැබලා මෙහෙම කටයුතු කරලා දැන් මම රහත් භාවයට පත් වෙලා ඉන්නවාය කියලා උදානයක් ප්‍රකාශ කළා. ඒ විතරක් නෙවෙයි මේ වෙලාවේ මේ අම්බපාලි රහත් මෙහෙණින් වහන්සේ තමන්ගේ රූපය ගැන, කය ගැන කියනවා. කොහොමද කියන්නේ? කෙස් ටික මේ විදිහට තිබුණා. එහෙම තිබුණු කෙස් ටික දැන් අතට ගන්න බෑ. දි รา පත් වෙලා ඇදිලා එනවා, ගැලවිලි වෙනවා. බොහොම ලස්සනට කළුවට තිබුණු මේ කේශ කලාපය දැන් බොහොම දුර්වර්ණ වෙලා. හිතන්නකෝ තථාගතයන් වහන්සේගේ ධර්මයේ මොනතරම් සුන්දරද. උන්වහන්සේ මේ කය ගැන සඳහන් කරපු ජරාවට පත්වීම ගැන සඳහන් කරපු දේශනාව මොනතරම් සත්‍යවාදීද. කෙස් ටික දැන් එහෙම දි รา පත් වෙලා. ඇස් දෙක එහෙම නිල් පාටින් බබලන ඉතා ලස්සන ඇස් දෙකක් තිබුණා. එක පාරක් බැලුවා නම් හැමෝම වසඟයටපත් වෙනවා. ලස්සන ඇහි බැමි තිබුණා. බොහොම ඉදිරියට නෙරාපු සුන්දර නාසයක් තිබුණා. කටහඬ මේ තරම් මිහිරි. කම්පෙති රත්තරන් වගේ බබලනවා. කම්බුල් මේ වගේ. ඒ විදිහට දැන් ඔන්න අම්බපාලි මෙහෙණින් වහන්සේ අනේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ මොනතරම් සුන්දරද, මොනතරම් මිහිරිද, ජරාවට පත්වීම ගැන දේශනා කරපු දේශනාවන් මොනතරම් සත්‍යද කියලා ඒ වෙලාවේ උදාන වලින් සඳහන් කරනවා. බලන්නකෝ මේ විදිහට මුළු සිරුර පිළිබඳවම තියෙන තමන්ගේ සිරුර පිළිබඳව තියෙන එක එක ආයය අවයව දි รา පත් වෙලා තියෙන විදිහ ගැන අම්බපාලි රහත් මෙහෙණින් වහන්සේ ඒ වෙලාවේ සඳහන් කරනවා. සදහැවතුනි අපිත් මේ කයට ඇලිලා ඇති. හැබැයි මේ ඇලිලා තියෙන කය දැනට අවුරුදු 10කට 15කට ඉස්සරින් ඔබට තිබුණු කය අද වෙනකොට ලොකු වෙනසකට පත් වෙලා තියෙනවා. සුන්දර විදිහට පීරගෙන සකසගෙන හිටපු කෙස් කලඹ අද වෙනකොට එහෙම පීරගෙන තියාගන්න තරම්වත් ඉතුරු වෙලා නැහැ. දත් ටික දිහා බැලුවත්, මිහිරි වචනේ දිහා බැලුවත් නේද? අපිට මේ தත්ත්වයේ තේරුම් ගන්න පුළුවන්. එහෙනම් අන්න එදා දවසේ අර අම්බපාලි රහත් මෙහෙණින් වහන්සේ අපට කියලා දෙනවා සදහැවතුනි මේ කයේ තියෙන අනිත්‍යතාවය පිළිබඳව. එහෙනම් කයට ඇලෙන්නවත් නැවත නැවතත් කයක් ප්‍රාර්ථනා කරගෙනවත් රූප සම්පත්තියක් ප්‍රාර්ථනා කරගෙනවත් නැවත නැවත භවයක් ප්‍රාර්ථනා කරගෙන යන එක නෙවෙයි. ඒ යන ගමනේදී සීලාදී ගුණධර්ම පුරලා ඉතා ඉහළ ජීවිත ලැබුවත් ඒ ලබන ජීවිත තුලදී පැවිදි වෙලා කටයුතු කරත් වචනයෙන් වැරදි වෙලානේ අර කාලයක් දුක් විඳින්න සිද්ධ වුණේ. එහෙම නේද? එහෙනම් අපි කවුරුත්
එහෙම සසර පැවැත්ම හදාගන්න සකස් කරගන්නේ නැතුව මේ ජීවිතය තුළ ඊතා ඉක්මනින් සසර පැවැත්ම නතර කරගන්න කටයුතු කරගන්නවා කියන උතුම් අදිෂ්ඨානයක් තුළ පිහිටලා සීලාදී ගුණධර්ම සම්පූර්ණ කරමින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. එනිසා සද්ධර්මයේ ශ්‍රවණය කරපු සදහැවත් ඔයත් හැම දිනාටම ඒ උතුම් අමා මහ නිවන් අවබෝධය වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරන්න. අම්බපාලි රහත් මෙහෙණින් වහන්සේගේ චරිතය ඒහා බැඳුණු විශේෂ සිදුවීම් ටිකක් ගෙනහැරලා ඔයත්න්ට කියලා දුන්නේ වචනේ අපි කොයිතරම් රැක ගන්න ඕනේද? නේද? වචනෙන් හරි අකුසල් සිද්ධ වුණොත් ඒක අපි කරා ඇවිල්ලා විපාක විඳින්න සිද්ධ වෙනවා. හැබැයි එහෙමයි කියලා ඒ සිද්ධ වෙච්ච අකුසලයේ ගැන වැරද්ද ගැනම හිත හිතා ලතවීම නෙවෙයි කළ යුතු දේවන්නේ. එහෙනම් ඒ දේ ගැන දැන් අම්බපාලි මෙහෙණින් වහන්සේ අතින් ඒ වැරද්ද වුණා කියලා අය මේ විදිහට වෛශ්‍යාවක් වෙලා හිටියා කියලා ඒ ගැන හිතා හිටියද? නෑ, ලැබුණ අවස්ථාවේ දන් ටිකක් දුන්නා, හිත හොඳට සකස් කරගත්ත, සීලාදී ගුණධර්ම වල පිහිටලා උත්සාහයෙන් වීරියෙන් කටයුතු කළා, රහත් භාවයේ සාක්ෂාත් කරගත්තා. අඟුලිමාල මහරහතන් වහන්සේ දිහා බලනකොට වෙච්ච වැරදි ගැන හිත හිතා ලත වෙවි හිටියද? අපේ ජීවිතෙත් එහෙම වැරදිච්ච තැන් තියෙනවා වෙන්න පුළුවන්. ඒ ගැන හිත හිතා ලත වෙවි ඉන්න එපා. මේ වයෝවෘද්ධ විශ්‍රාමික ජීවිතය ගත කරන මේ වෙලාවේ ඔබ ඊතා වීරියෙන් උත්සාහයෙන් ඔබේ ජීවිතය සකසා ගන්න ඕන කරන්නේ සීලාදී ගුණධර්ම තුල පිහිටලා නේද? හෙට දවස ගැන හිතලා සසර ගමනින් එතර වීම පිණිස ඔයත්ෝ කටයුතු කරන්න ඕනේ. ඒ ජීවිතය තුල ලතවීම පසුතැවීම තියාගන්න එපා. මේ මොහොත තුල හොඳට හිත සකස් කරගෙන ජීවත් වීම අත්‍යවශ්‍යයි. ගෙවල දාපු ඊයේ දවස ගැන හිතලා ලතවීමවත් ආපු නැති හෙට දවස ඔබට කොහොම වේවිද කියලා හිතා ලතවීමවත් නෙවෙයි. මේ ගත කරන වෙලාවේ ඊට හොඳින් ජීවත් වීමයි යුතු වන්නේ. ඒ නිසා උතුම් ධර්මයේ ශ්‍රවණය කරපු හැම දිනාටම ධම්ම අවබෝධය වේවා, නිවනින් නිවී සැනසෙන්න ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇති කරන්න. ආඛා සට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආඛා සට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.